අපි අද පටන් ගන්නේ 9th යුනිට් එක. දැන් අද අපි කතා බහ කරන දේවල් ටික ඔයගලන්ගේ පොතට දාගන්න ළමයි. රයිට්. ඒ ෂෝට් නෝට් එක ඔයගලන්ට ෂෝට් නෝට් එකක් විදිහට වැදගත් වෙයි. ඒක ටියුට් එකේ තියෙනවා විස්තරාත්මකව. නමුත් අද කරන දේවල් ටික ඔයගලන්ට පොතට උවමනා වෙයි. මොකද අපි පොඩි ප්‍රශ්නයක් කරන තැනට ආවොත් කරපු දේවල් ටික ඔයගොල්ලෝ ගාව රෙෆරන්ස් තියෙන්න ඕන. රයිට්. හරි. එතකොට මේ 9 වෙනි පාඩම රයිට්. එතකොට ඔය යටතේ අපි මුලින්ම කතා බහ කරනවා කිව්වේ කොහොමද ඩේටාබේස් එකක් ඩිසයින් කරගන්න කියන එක. එතකොට ඩේටාබේස් එකක් ඩිසයින් කරන්න සාමාන්‍ය ප්‍රායෝගිකව හිතුවොත් software industry එක ගැන හිතුවොත් අපි සිස්ටම් පාඩම කතා කරනකොට දැන් කලින් පාඩම කතා කරනකොට මතක ඇති අපි කතා බහ කරා data flow diagram කියලා එකක් ගැන නේද? data flow diagram එකේදී අපි කතා බහ වුණේ මේ සිස්ටම් එක කොහොමද දත්ත එහෙ මෙහෙ ගමන් කරන්න කියන එක ගැන. දැන් ඒකෙම ඔයගලන්ට මතක ඇති මම database design වලට LDS කියලා structure එකක් කතා කරා, logical data structure, right? ඒ logical data structure එක ගැන කතා කරනකොට මම ඔයගලන්ට කිව්වා මේ ගැන සවිස්තරාත්මක පාඩමක් තමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ. සහ කෝඩින් වල සවිස්තරාත්මක පාඩම තමයි මේ පාඩමට පස්සේ අපිට කරන්න තියෙන්නේ. right? ඒක නිසා මෙතනදී අපි කතා බහ කරන්නේ අර ඒ සිස්ටම් වලම සිස්ටම් ඩිසයිනින් වලදී අපිට හම්බෙන එක ක්‍රියාවක්. අපේ ඩේටාබේස් එක ඩිසයින් කර ගැනීම. එතකොට ඒ වෙනුවෙන් අපි ওই පද්ධතිය නිර්මාණය කරනකොට නැත්නම් පද්ධතිය සැලසුම් කරනකොට අපි එකතු කරගන්න කරුණු ටික අපි ගාව තියෙන්න ඕන. නැත්නම් යම්කිසි සංසිද්ධියක් මේකට අදාළව යම්කිසි සිදුවීමක් සිද්ධ වෙන ආකාරයක් ගැන අපිව දැනුවත් වෙලා තියෙන්න ඕනේ. right? එතකොට ඒ දැනුවත් වෙන සිද්ධියේ ඇතුලේ ඒ අපිව දැනුවත් වෙන මේ සිස්ටම් එක හැදෙන සිදුවීම ඇතුලේ තියෙන කොටස් තමයි අපි භාවිතා කරගන්නේ මේ ER diagram එක plan කරගන්න. එහෙම නැත්නම් ER diagram එක design කරගන්න. right? එතකොට ඕකට අදාළව අද අපි කතා කරන්න යනවා ER diagram එකට සිංහලෙන් කියනවා භූතාර්ථ සම්බන්ධතා සටහන. right? එතකොට ER diagram එක ඇතුලේ අපි ප්‍රධාන වශයෙන් දේවල් කීපයක් ගැන කතා බහ කරනවා. right? දැන් ER diagram එක කියලා කියන්නේ අපි 7 වෙනි පාඩමේ ප්‍රැක්ටිස් කරපු DFD එක වගේ data flow diagram එක වගේම diagram එකක්. මේක ඒක නිසා data flow diagram එක වගේම අර ලකුණු එකතු කරගන්න ලේසි තැනක්. right? ඒක නිසා ඒකයි මේකයි පටල ගන්නත් එපා. DFD එක කියලා කියන්නේ data flow diagram එක. ඒක කතා කරන්නේ දත්ත කොහොමද
එක තැනක ඉඳලා තව තැනකට ගලා යන. මෙතනදී අපි කතා කරන්නේ යම්කිසි පද්ධතියක දත්ත කොහොමද එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ කියලා. මොකද්ද රිලේෂන්ෂිප්? ඒගොල්ලන්ට දාලා මොකද්ද හැදෙන ටේබල් එක. right නැත්නම් අපේ කෝඩින් මේ සිස්ටම් එකේදී අපි කතා කරන්නේ සිස්ටම් එකක් ඩෙවලොප් කරනකොට කොටස් දෙකකින් සිද්ධ වෙනවා කියලා. එකක් ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක. අනිත් එක ඩේටාබේස් එක හදන පාර්ට් එක. right? මෙතන අපි කතා කරන්නේ ඩේටාබේස් එක හදන පාර්ට් එක ගැන. හරි. එතකොට ER ඩයග්‍රෑම් එක යටතේ පළවෙනියට අඳුරගන්න තියෙන කෙනා තමයි entity එක කියන්නේ කවුද කියන එක. entity. right? නැත්නම් භූතාර්ථය. right? මේ entity ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි strong entity සහ weak entity. right? strong entity කියලා තියෙනවා. weak entity කියලා අපි කතා කරනවා. ඒ වගේම භූතාර්ථයක් කියන එක අපි හඳුන්ව ගන්නවා පුද්ගලයෙක් ආයතනයක් ආදී දේ විදිහට. right? right? එතකොට මේ strong entity එක සහ weak entity එක අපි ER diagram එකක අඳින ක්‍රමවේදයක් තියෙනවා. right? strong entity කියලා අපි කියනවා මේ තනිව පවතින්න පුළුවන් entities වලට. right? ඔව් හිතාර මේක මම ලියන්න මේ ඉඩ දෙන්නම් ඉන්න. තනිව පැවතිය හැකි භූතාර්ථ. right? එතකොට ඒ වගේම තමයි අපි weak entity එකක් කියලා සඳහන් කරනවා. මේක ශක්තිමත්, මේක දුර්වල. right? තනිව පැවතිය නොහැකි. භූතාර්ථ. right? එතකොට තනිව පවතින්න පුළුවන් භූතාර්ථ අපි ඉන්ඩිකේට් කරනවා මේ වගේ ඍජු කෝණාශ්‍රයකින් ඒක ඇතුලේ අදාළ entity එකේ නම. right? මම ස්ටුඩන්ට් අපි පාසලක සිදුවීමක් කරගත්තොත් ස්ටුඩන්ට් කියලා කියන්නේ තනිව පවතින්න පුළුවන් entity එකක්. ටීචර් කියලා කියන්නේ තනිව පවතින්න පුළුවන් entity එකක්. right? නැත්නම් මේක ඇතුලේ සිංහලෙන් අපි ලියනවා නම්
ඒක වචනෙන් ලියන්න ඕනේ මතක තියාගන්න. ශිෂ්‍යයා ඔයාගේ සංසිද්ධිය ඇතුළේ මේක බහුවචනෙන් විස්තර කරලා තියෙන්න පුළුවන්. පාසලක සිසුන් සිටි කියලා. එතකොට නමුත් entity එක කියලා අරගන්නේ සිසුවා නැත්නම් ශිෂ්‍යයා. right? මේ තනිව පවතින්න නොහැකි භූතාර්ථ නැත්නම් අපි weak entities අපි සාමාන්‍යයෙන් ඩබල් ලයින් කරලා නැත්නම් රෙක්ටැන්ගල් එක ලයින්ස් දෙකකින් ඇඳලා තමයි පෙන්වන්නේ. right? එතකොට මෙතනදී කතා බහ වෙනවා උදාහරණයක් විදිහට දැන් මේ උදාහරණය ගත්තොත් මෙතනදී අපි parent කියන කෙනා right දෙමාපියා කියලා ගන්න වෙන්නේ right එතකොට දැන් පද්ධතිය කියන්නේ අපි සලකන සංසිද්ධියට අනුව තමයි මේක තීරණය වෙන්නේ. අපි පාසල් පද්ධතියක් ගත්තොත් ශිෂ්‍යයා කියන entity එක නැති වුණොත් දෙමව්පියා කියන entity එක ඉබේම නැති වෙනවා. මොකද ශිෂ්‍යයෙක් ඉන්න ඕනේ දෙමාපියෙක් රැඳී සිටින්න. right ශිෂ්‍යයෙක් නැතුව ඒ පද්ධතිය ඇතුලේ දෙමාපිය කෙනෙක් ඉන්න විදිහක් නැහැ. හැබැයි ශිෂ්‍යයෝ නැතුව ගුරුවරුන්ට පවතින්න පුළුවන්. ගුරුවරු නැතුව ශිෂ්‍යයන්ට පවතින්න පුළුවන්. right ඊළඟට ඉස්කෝලේ සම්පත් අරගත්තොත් ගුරුවරු ශිෂ්‍යයන් නොමැතිව ඉස්කෝලේ සම්පත් කියන දේවල් desks classes පවතින්න පුළුවන්. ඒවා strong entities කියලා අපි අරගන්නවා. right රඳා පවතින entities වලට අපි කියනවා weak entities කියලා. හරි මේක මේ දැන් ඉංග්‍රීසියි ඉංග්‍රීසි වචන විතරක් ලියා ගන්න සිංහලයි සිංහල වචන විතරක් ලියා ගන්න right හරි මෙතෙන් තව ටක් කරලා කොපි කරගන්නකො සර් මේ පාඩ විතර ඕලෙල් වගේ ගණන් හදන්න තියෙනවද? අර මේ ඩේටාබේස් අඳින්න ඒවා? database මෙහෙමයි අන්තිමට පුතේ අපිට ටේබල් එක ඇඳ ගන්න දෙනවා මේකේ. හැබැයි O level මට්ටම නෙවෙයි ඊට වැඩිය ගොඩක් එහා පැත්තේ. O level නම් කෙලින්ම මේ අර අපිට ටේබල්ස් ටික දීලා ඒකෙන් දේවල් ටික සෙටල් කරගන්න. මෙතන අපි මුලින්ම අඳිනවා ER diagram එක කියලා එකක්. ER diagram එක ඇඳලා ඒකෙන් අපිට පුළුවන් ටේබල්ස් ටික ගොඩනංව ගන්න. නැත්නම් ව්‍යුත්පන්න කරනවා කියලා අපි කරනවා. ඒකට අපි කියනවා ස්කීම එක කියලා. right ඒ විදිහට තමයි මේ වැඩේ යන්නේ. ඒතර එතනදී O level වලට වඩා ගොඩක් දුර යනවා. කොහොමද primary keys foreign keys හැදෙන්නේ relationship තියාගන්නේ කොහොමද අපි O level වල කතා කරනවා අර ඒක බහු one to many කියලා relationship එක ඇත්තටම යොදාගන්නේ කොහොමද ඒ වගේ ගොඩක් දේවල් ගැන මෙතන කතා වෙනවා. ඒක උඩට ගන්නවා.
ළමයි ඉවර නම් කියන්න ටක් ගාලා. ඉවරයි සර්. හරි. අනිත් අය සාමාන්‍ය ක්ලාස් උත්තර තියෙනවා. හරි ඉක්ම කරමු. හරි. තාම ලීනා ඉන්නවද? හරිද? right. ඊළඟ තැනට යමු. එතකොට entity එක කියලා කියන්නේ ඕකේ. එතකොට entity ಜಾති දෙකයි, strong entities, weak entities. ඊළඟට entity එකක් ER diagram එක තියෙනවා අපිට දෙන සංසිද්ධියක් ඇතුලේ තියෙනවා entity එකක් විස්තර කරන කොටස්. right? උදාහරණයක් විදිහට අපි අරගත්තොත් ශිෂ්‍යයා කියන කෙනාව ශිෂ්‍යයාව විස්තර කරන්න පුළුවන් ශිෂ්‍යයාගේ නමින්, ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකයෙන්, ශිෂ්‍යයාගේ ඇඩ්‍රස් එකෙන්. ඒක ශිෂ්‍යයෙක්ව විස්තර කරන අනෙකුත් ලක්ෂණ. ඒවට entity එකක් වෙන්න බෑ. ඒවා entity එකක ලක්ෂණ. ඒවට අපි කියනවා attributes කියලා. right? උපලක්ෂණ කියලා. right? එතකොට දෙවෙනියට අපි ඉගෙන ගන්නේ උපලක්ෂණ ගැන, attributes. right? එතකොට මේ උපලක්ෂණ සිද්ධ කරන්නේ භූතාර්ථයක් තවදුරටත් විස්තර කිරීම. right? Explain an entity. එතකොට උපලක්ෂණ අරගත්තම උපලක්ෂණ වල අපිට හම්බෙන උපලක්ෂණ වර්ග කීපයක් තියෙනවා. අපි මේ කීපය ගැනම දැනගෙන ඉන්න ඕනේ. right? ඔය උපලක්ෂණ සෙට් එකේ පළවෙනි උපලක්ෂණයට අපි කියනවා පළවෙනි කියලා කියන්නේ. එයා පළවෙනිය නෙවෙයි වර්ග කීපයකින් එක වර්ගයක් තමයි අපි කතා කරන composite attribute. සංයුක්ත උපලක්ෂණ කියලා අපි කියනවා. right? Composite attributes. right? මේ composite attribute එකක් විදිහ තමයි මේ තියෙන්නේ. උදාහරණයක් විදිහට අපිට අරගන්න පුළුවන් composite attribute එකක් කිව්වම address එක. right? address කියන උපලක්ෂණය අපි සාමාන්‍යයෙන් උපලක්ෂණයක් oval shape එකකින් තමයි නිරූපණය කරන්නේ. මේ address කියන උපලක්ෂණය තව දුරටත් කුඩා කොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි composite එකක් කියලා කියන්නේ. ඒත් අපිට මෙයාව බෙදන්න පුළුවන්
number එක. right ඊළඟට street town ඔය විදිහට බෙදන්න පුළුවන්. right අපි තව උදාහරණයක් කරගත්තොත් අපිට නමක් වුණත් මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන් නේද? name කියන එක අපිට තව දුරටත් වෙන් කරලා වෙන්නන්න පුළුවන්. initials right surname right එතකොට ඒ කියන්නේ යම් attribute එකක් තවත් කුඩා කොටස් වලට බෙදා වෙන් කර හැකි නම් ඒක අනිත් පැත්තට කතා කරන්නත් පුළුවන්. ඒතර මේ සංයුක්ත උපලක්ෂණයක් කියනකොට අර්ථ දැක්වීම තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ attributes කීපයක් එකතු වෙලා එක ලොකු attribute එකක් හදන කෙනාට composite සංයුක්ත වෙනවා කියන එකක් මෙතනදී කතා කරන්නේ. ඒක අපිට විරුද්ධ පැත්තට කතා කරන්නත් පුළුවන්. right කොහොම හරි මේ තුන් දෙනාම එකතු වෙන්න ඕනේ මේ address කියන කෙනා. දැන් address පැත්ත ගත්තොත් number street town කියන තුන් දෙනාම එකතු වෙන්න ඕනේ address complete වෙන්න. name අර ගත්තොත් initials and surname කියන දෙන්නම එකතු වෙන්න ඕනේ name කියන එක complete වෙන්න. අන්න ඒ ආකාරයේ උපලක්ෂණ අපිට මේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න මේ උපලක්ෂණයක් නිතරම entity එකක් එක්ක සම්බන්ධ කරලා තමයි අපි ER diagram එකේ පෙන්නන්නේ. right එතකොට මේක student කියන entity එකේ උපලක්ෂණයක් කියලා ගන්න පුළුවන්. මම මෙයාව employee කියන entity එකේ උපලක්ෂණයක් විදියට අරගන්න. හරිද? මෙතරම ඉරකින් යාව කනෙක්ට් වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න අපි විභාගෙදී ඇඩ්‍රස් එකක් දැකපු පමණින් අපි උපකල්පනය කරන්න යන්නේ නැහැ මේක කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකක් කියලා. ඒක අපිට අපේ සිනාරියෝ එක ඇතුලේ අපේ ප්‍රශ්නය ඇතුලේ යම් ඉඟියක් දීලා තියෙනවා. right ඔයාට ප්‍රශ්නේ විස්තර කරලා තිබුණොත් පාසලක සිසුන් සිටි සිසුන්ගේ දත්තයන් ලෙස නම ලිපිනය දුරකථන අංකය යන දේවල් සඳහන් කිරීමට අවශ්‍ය ඇත. ලිපිනය සෑදී තිබෙන්නේ අංකය මාවත සහ නගරය යන කොටස් තුන එකතු වීමනි. අන්න එතකොට එතන තමයි හින්ට් එක තියෙන්නේ. එතකොට ඔයාට ඒක කියවනකොට අයිඩියා එක එන්න ඕනේ රයිට් ඇඩ්‍රස් එක තවදුරටත් බෙදනවා කියලා තමයි මේ කියන්නේ කියන එක. right එහෙම කියලා නැත්තම් නිකම්ම ඔයාට ඇඩ්‍රස් විතරක් ඉන්ඩිකේට් කරන්න පුළුවන් ස්ටුඩන්ට් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හිතලා දේවල් කරන්න යන්න එපා. එතකොට ඔයාට සමහරලාට ලකුණු නැති වෙන්න පුළුවන්. සමහරලාට ඔයා වැරදි දෙයක් උපකල්පනය කරනවා වෙන්න පුළුවන්. right ඒ නිසා සිද්ධිය ඇතුලේ කියලා තිබ්බොත් right ඉංගියක් දීලා තිබ්බොත් තමයි ඔයා ඒක ගැන හිතන්න යන්නේ. right හරි අපි මේක ගැන ලියාගෙන ඉමු. attributes ඊට පළවෙනි එක නා composite attribute ලියා ගන්නකො.
හරිද ළමයි? හරි සර්. අනිත් අය? හරි. ඊළඟ ඇට්‍රිබියුට් වර්ගය තමයි මල්ටි වැලියු ඇට්‍රිබියුට් කියලා කියන්නේ. right? දැන් ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන මම පොඩි ඉඟියක් ඕගලන්ට දෙන්නම් මෙතනදී මේ කොම්පොසයිට් එකයි මල්ටි වැලියු එකයි ගොඩක් කට්ටිය පටල ගන්න යන නිසා. දැන් මේ කියන ඇට්‍රිබියුට් එක අපි ඉස්සරහට කතා කරනවා කොහොමද ටේබල් එකක් එක්ක සම්බන්ධ කරන්න කියලා. කියන්නේ මේක ටේබල් එකකට හරවන්නේ කොහොමද කියන එක. එතකොට ඉදිරියේදී ඔයගොල්ලෝ දකිවි ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් හැදෙනකොට ඒ ස්ටුඩන්ට් කියන ටේබල් එකට තීරු වෙනවනේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙන ෆීල්ඩ්ස් ටික ශේෂ්ත්‍ර ටික අරගත්තොත් ඒ ශේෂ්ත්‍ර වල මේ ඇඩ්‍රස් කියන එක අපි පෙන්නනවා නම්බර් වලට එක තීරුවක්, ස්ට්‍රීට් වලට එක තීරුවක්, ටවුන් වලට එක තීරුවක් යන විදිහට. right? මේවයි තව තීරු තියෙන්න පුළුවන්. right? ඒතර මෙතන හැදෙන්න පුළුවන් නේද නම්බර 17. right? first lane කොට්ටාව ඔය විදිහට නේද තව හැදෙන්න පුළුවන් නම්බර 40. second lane හොමගම ඔය විදිහට තමයි එතකොට මේ කොම්පොසයිට් ඇට්‍රිබියුට් එකක් ටේබල් එකකට ඇතුළත් වෙන්නේ. right? එතකොට මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් කියලා කියන්නේ. මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකකට අපි කියනවා මේ අගයන් ගොඩක් තියෙන right? බහු අගයන් සහිත උපලක්ෂණයක් කියලා. right? මල්ටි වැලියු ඇට්‍රිබියුට් එක සිංහලෙන් කියන වචනේ මම ඔයාලා බලලා කියන්න ළමයි. මට ඒක පාට ඔලුවට එන්නේ. right? මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් අපි ER diagram එකක අඳින්නේ lines දෙකක් පාවිච්චි කරලා අර weak entity එකක් පෙන්වුවා හා සමානව. right? උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් contact number එක. contact. right? එතකොට අපි පුද්ගලයෙක් ගත්තොත් පුද්ගලයාට contact numbers එකකට වඩා වැඩි ගණනක් පවතින්න පුළුවන්. right? ඒතර එහෙම එකක් අපි මෙතන පෙන්නනවා උදාහරණයක් විදිහට මම මෙතන teacher කියලා ගත්තොත් ඔය විදිහට contact එක පෙන්නනවා. ඒතර මේක ටේබල් එකකට වැටෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. එතකොට අපි teacher කියන ටේබල් එකේ ඉස්සරහට ඔයගලන්ට පෙනේවි මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එක
මේ කියන විදිහටම නෙවෙයි එන්නේ කියලා අපි ආවෙනුවෙන් අලුත් ටේබල් එකක් හදනවා. ඒක අපි මේක පරිවර්තනය කිරීම කරනකොට කතා බහ කරමු මල්ටි වැලියු ඇට්‍රිබියුට් එක හැසිරෙන විදිහ ඒක. නමුත් සාමාන්‍ය විදිහට ගත්තොත් නේද? උදාහරණයක් විදිහට ටීචර් නේම් එක අපි සමන් කියලා හිතුවොත් සමන් කියන ටීචර්ට තියෙන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර්ස් කීපයක්. රයිට්. එතකොට මේ එකම පුද්ගලයාට තමයි මේ ටෙලිෆෝන් නම්බර්ස් කීපයක් සටහන් වෙන්නේ. රයිට්. ඒතර ඔන්න ඔය වගේ අවස්ථාවකට අපි කියනවා multi value attribute කියලා. රයිට්. ඒතර මේකයි කොම්පොසයිට් එකයි පටල ගන්න එපා. කොම්පොසයිට් එකේ වෙන්නේ මේ තින්දුනා එකතු වෙලා තමයි එක දෙයක් නිර්මාණය වෙන්නේ. මෙතනදී එකකට අගයන් ගොඩක් තියෙනවා, values ගොඩක් තියෙනවා. right. හරි. එඳ ගමු මේකත් multi value attribute. බහු කාර්ය කියලා ගන්න බෑ නේද දිල්ෂාන්? බහු කාර්ය මල්ටි ටාස්ක් වෙනවා. බහු අගයන් කියලා ගන්න පුළුවන්. මට මේ කන්ෆර්ම් කරගන්න ඕනේ ඒක ඕකේද කියලා. මම චුට්ටක් ඒක කන්ෆර්ම් කරගෙන කියන්න. ළමයි ඔයගොල්ලෝ මේ අර මම ටේබල් එකේ අඳින එකත් පොඩ්ඩක් ඇඳ ගන්න. මොකද ඒක ඔයගොල්ලන්ට මේ ලේසි වෙයි තේරුම් ගන්න. right. right, multi values. ඉවරද ළමයි? ඔව් සර් ඉවරයි. හරි.
හිතාරා මම පොඩ්ඩක් හොයලා කියන්නම් හිතාරා මල්ටි වැලියු එකේ සිංහල තේරුම. මට මතක විදිහට බහු අගයන් සහිත කියන එක. ඒකට තව කෙටි වචනයක් තියෙනවා මම පොඩ්ඩක් කියන්නම්. right හරි. අපි තුන්වෙනි වර්ගයට යමු. right තුන්වෙනි එකේ අපි කතා කරනවා complex attributes කියලා. right complex attribute කියන එක අපි සිංහලෙන් කියනවා සංකීර්ණ. උපලක්ෂණ. විහංග බහුකාර්ය වුණොත් මල්ටි ටාස්ක් කියන එක පුතේ බහුකාර්ය කියන එකෙන් අදහස් කරන්නේ. මල්ටි වැලියුඩ් කියන එක නෙවෙයි. එක විවිධ අගයන් එමත් නැත්නම් බහු අගයන් කියන අර්ථය තමයි එන්න ඕනේ. right multi value attribute එකක් කියලා කියනවා අපි ආව අර්ථ දක්වනවා මේ සංයුක්ත සහ ඒ කියන්නේ composite සහ multi value attribute වල එකතුවක් කියලා. right අපිට කියනවා මට මේ composite කියන එක ක්ලියර් කරගන්න ඕනේ. composite නෙවෙයි multi value කියන එකේ සිංහල වචනේ ක්ලියර් කරගන්න වෙනවා හරියට. බහු අගයන් නැති බහුවිධ අගයන් නැති කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. multi value කියන එක බහු වටිනාකම් කියලා ගන්නත් පුළුවන්. එහෙම යන්නත් පුළුවන්. හැබැයි මේක මේ මාකින් ස්කීම් එකේ තියෙන එක මම මෙලිව්වේ මේකත් එක්ක පොඩ්ඩක් ස්ටික් වෙන්න බලන්න. බහු අගයන් සහිත උපලක්ෂණ. right එතකොට මෙතන අපිට කියන්න පුළුවන් බහු අගයන් සහිත හා සංයුක්ත උපලක්ෂණවල එකතුවකි. right අපිට උදාහරණය පෙන්වන්න පුළුවන් මේ complex attribute කියන එක අපි ගොඩක් වෙලාවට මේ real world එකේ අපි පාවිච්චි කරනවා හරි අඩුයි. නමුත් advanced තැන්වලදී ඒක අපි පාවිච්චියට අරගන්නවා. ඒක අපේ සිලබස් එකේ අපි සාමාන්‍යයෙන් විස්තර කිරීමක් විදියට මෙයා මෙන්න මේ වගේ කියන එක විතරයි කතා බහ කරන්නේ. අපේ diagrams වල අපි මේව කතා බහ කරන්නේ නැහැ එහෙම ලොකුවට. right අපිට මෙතනදී අපිට උදාහරණ ගන්න පුළුවන් contact කියන එක්කෙනාම. දැන් contact කියන එක්කෙනා කලින් උදාහරණයට දාලා ඕගොල්ලෝ දන්නවා මේ multi value attribute එකක් කියලානේ.
multi value attribute එකක් මේක. හැබැයි අපිට contact කියන එක්කෙනාව වෙන් කරන්න පුළුවන්නේ country code එකයි local code එකයි කියලා. නේද? උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ලංකාවේ country code එක වෙන්නේ +94. right? ඒත් අපේ අංක හැදලා තියෙන්නේ +94 ඊළඟට මොකක් හරි තව අගයන් 8ක් 9ක් right? එතකොට ඔය විදිහට හැම රටකටම නේද? එක එක country codes තියෙන්න පුළුවන්. right? ඔය විදිහේ වෙන්වීමක් සිද්ධ වෙන පුළුවන් database වල. right? ඒක නිසා එහෙම අවස්ථාවක් අපි කියනවා complex attribute එකක් හදන අවස්ථාවක් කියලා. right? හරි. ටගල් ලියා ගන්න.
හරි එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය ඉවරද ඔව් විහාංගත් කන්ටැක්ට් කියන එක රවුන්ඩ් දෙකකින් දාලා තියෙන්නේ කන්ටැක්ට් කියන එක පුතේ මේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් කියලා අපි දන්නවනේ එතකොට අපි මෙතන මේ පොඩ්ඩක් ලකුණු කරගත්තත් කමක් නැහැ ඒක මේක මල්ටි වැලියු right හැබැයි මුළු එකම අරගත්තම මේ සම්පූර්ණ එකම අරගත්තම කොම්පොසයිට් right එහෙම අවස්ථාවකට තමයි අපි කියන්නේ complex attribute එකක් කියලා right ඔයගොල්ලෝ මේ මාක් කරගන්න එක කරගන්න එතකොට ඒක පැහැදිලි වඩා මොකක්ද තත්ත්වය කියලා එක හරි අපි ඊළඟ වර්ගයට යමු ඊළඟ වර්ගය අපිට අඳුන ගන්න තියෙන්නේ attribute වර්ග දෙකක් එකට අපිට අඳුන ගන්න තියෙන්නේ stored and derived attribute කියලා කියනවා ගබඩා කරන ලද සහ ව්‍යුත්පන්න කරන ලද උපලක්ෂණ කියලා අපි කතා කරනවා stored and derived attributes right ගබඩා කරන ලද සහ ව්‍යුත්පන්න කරන ලද උපලක්ෂණ මෙතනදී කතා බහ වෙන්නේ හරියට මෙන්න මේ වගේ අවස්ථාවක් අපි උපන්දිනය කියන එක අපේ ඩේටාබේස් එක අපි ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා නම් අද දිනය සලකලා අපිට එයාගේ වයස ව්‍යුත්පන්න කරගන්න පුළුවන් ඒතර වයස කැල්කියුලේට් කර ගැනීමක් නැත්නම් ඒ අර උපන්දිනය කියන එක භාවිතා කරලා නිර්මාණය කර ගැනීමක් අපිට කරන්න පුළුවන් වයස කියන එක උපන්දිනය භාවිතා කරලා අන්න එහෙම ඒවට කියනවා අපි stored and derived attribute කියලා. ඒතර stored attribute එක වෙන්නේ date of birth, derived attribute එක වෙන්නේ age කියන එක. right ඒතර ඕක අපි පෙන්නනකොට මේ විදිහට පෙන්වන්න පුළුවන්. අපි උදාහරණ විදිහට student කියන attribute එකට student කියන entity එකට attribute එකක් ගන්නවා date of birth කියලා. Date of birth කියන එක අපිට පෙන්වන්න පුළුවන් attribute එකක් විදිහට සාමාන්‍ය attribute එකක් විදිහට derive attribute එක අපි පෙන්වන්නේ කඩඉරි පාවිච්චි කරලා. ඒකට age කියන එක අපි ගන්නේ derive attribute එකක් විදිහට. right එතකොට මෙයා stored attribute එක මේක derive attribute එක. right ඔහොම අවස්ථාවක් තමයි අපි කියන්නේ stored and derived attributes කියලා ලියා ගන්න.
ඉවරද ළමයි? එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය right අන්තිම වර්ගය අපි කියනවා descriptive attribute කියලා. right විස්තරාත්මක උපලක්ෂණය මේ descriptive attribute කියලා කියන්නේ ඇත්තටම මේක ගැන කතා කරනකොට ඔයගලන්ට ඊළඟට අපි කතා කරන්න තියෙන component එක ගැන කතා කරන්න වෙනවා. දැන් ඊළඟට අපි මුලින්ම entities ගැන කතා කරා. ඊළඟට attribute ගැනනේ අපි මේ කතා කර ඉන්නේ. ඊළඟට අපි කතා කරනවා relationship කියලා component එකක් ගැන. diamond shape එකක් ඇතුලේ තියෙන භූතාර්ථ දෙකක් සම්බන්ධ කරන සම්බන්ධතාවය relationship එක ගැන කතා බහ කරන්නේ. ඒතර මේ descriptive attribute එක කියලා කියන්නේ දැන් මෙච්චර වෙලා අපි කතා කරපු attributes හැම දෙයක්ම තිබුණේ entity එකකට සම්බන්ධ කරලා. descriptive attribute එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කියන relationship එක උඩට. right නැත්තම් සම්බන්ධතාවය මතට තමයි descriptive attribute එක සම්බන්ධ වෙන්නේ. right මම ඒක මෙතනදී පෙන්නන්නම්. right එතකොට ඔබතේ මේ සර්ගේ මේ රෙකෝඩිං එක සහ YouTube එකෙන් බලන්න තියන්නේ. වෙබ්සයිට් එකෙන් ගිහලා බලන්නත් පුළුවන්. YouTube බලන එක ඕගලන්ට ලේසි. මොකද ඔයගොල්ලෝ අර පැකේජස් ඇක්ටිව් කරගෙන ඉන්නේ. මේ ලයිව් එක YouTube එකට දාගන්න පුළුවන් ඉද දන්නේ නැහැ. ලයිව් එක කියලා කියන්නේ මේ මන්ද මේ කරන එකද? ඔව්. කරන එක පුතේ ලයිව් දාන්න බැහැනේ. මට ස්ක්‍රීන් ෂෙයා කරන මේ දේවල් කරන්න බෑ ලයිව් එකෙන්. කැම් එකෙන් විතරනේ කරන්න පුළුවන්. හරි සර්. ඇයි ලයිව් එක? ඉතින් නෑ මගේ ෆෝන් එකේ මේ Zoom පැකේජ් එක මේ දාලා වැඩ කරන්න බෑ සිග්නල් ප්‍රශ්නයක් වෙනවා පොඩි. Zoom එක නෙමෙයි මං කියන්නේ YouTube වලට අර තියෙනවා නේද ඔයගලන්ගේ ඔය ඩයලොග් මොබිටෙල් ඔව් YouTube එක පුළුවන් සර්. YouTube එක දාගත්තාම අර ලයිව් යනවා නම් බලන්න පුළුවන් ඒකයි. YouTube ලයිව් විතරක් නෙවෙයි අනිත් ඒවාත් බලන්න පුළුවන්. ඔව්
ඔවුස මේ මගේ රෙක් ලාස්සෙක් කරනලාටම කරන නම් ප්‍රශ්න කරය නෑ පුතේ මට ලයිව් යන්න බැරි මේ මම මෙතන මේ Zoom වලින් කතන්දරේ කරගෙන යන්නේ. ඒතකොට YouTube live එකක් යන්න මට Zoom එකයි YouTube එකයි කනෙක්ට් කරගන්න වෙනවනේ. ඒක ටිකක් අපහසු වැඩක්. හරි සරි කමන්න හරි. OBS සපෝට් කරන්න බොඩි මැෂින් එකට. ඔව් උදිත OBS සපෝට් කරන්න ඇස Zoom එකට. ඔව්නේ ඔව්නේ. හරි. එතකොට මේක අපිට පෙන්වන්න පුළුවන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. රයිට් මම දැන් මේ අඳින එක ඔයගලන්ට ඊළඟ මොහොතේ තමයි හරියටම ඩිස්ක්‍රයිබ් වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධතාවය කියන එක. රයිට් මෙතෙන්දී අඳුන ගන්න ඕනේ ඩිස්ක්‍රිප්ටිව් කියන්නේ කාටද කියලා. රයිට් මට දැන් මෙහෙම සම්බන්ධතාවයක් පෙන්වන්න පුළුවන්. මම මේකේ සිංහල එකයි ඉංග්‍රීසි එකයි වෙන වෙනම අදින්නම්. right and මෙයාට තමයි අපි descriptive attribute එක කියලා කියන්නේ. හරි. ළමයි ඇඳ ගන්න ඉවර නම් මට පොඩ්ඩක් කියන්න. මං කියපේව පැහැදිලි ඇති කියලා හිතෙනවා. ඇහුන් නැත්තම් කියන්න ආයෙසරක් කියන්නම්. හරි. right okay. තාම අඳින කෙනෙක් ඉන්නවද? right එතකොට attributes වල කතාව ඔය වගේ attributes වලින් පස්සේ අපි කතා බහ කරන්න යන්නේ relationship එක ගැන right ඒ කියන්නේ සම්බන්ධතාවල් ගැන. එතකොට මේ diamond shape එක මොකක්ද කරන්නේ? අන්න ඒක සම්බන්ධයෙන් තමයි අපි මෙතන කතා බහ කරන්න යන්නේ. right එතකොට අපේ ප්‍රධාන විදිහට අරගත්ත තුන්වෙනි කම්පෝනන්ට් එක. right අපි පළවෙනි එක්කෙනා අරගත්තේ entities, දෙවෙනි එක අරගත්තේ attribute, තුන්වෙනි එක්කෙනා විදිහට ප්‍රධාන තුන්වෙනි එක්කෙනා විදිහට අපි කතා කරන්න යන්නේ සම්බන්ධතාවල් නැත්නම් relationship එක ගැන. right එතකොට relationship එකත් ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට අර entity එක වගේ strong relationship weak relationship කියලා දෙකකට කැඩෙනවා. එතකොට ඒක
මේ රිලේෂන්ෂිප් කියන එක විස්තර කරන්නේ entities දෙකක් හෝ entities තුනක් එහෙම නැත්නම් එකම entity එක සමග තියෙන ගනුදෙනුව නැත්නම් තියෙන සම්බන්ධතාව right ඒ අනුව ඔයගලන්ට ඉස්සරහට පෙනේවි මේ සම්බන්ධතාවයේ වර්ග තුනකින් අපි කතා කරනවා unary relationship එක binary relationship එක සහ ternary relationship එක කියලා right ඒ වගේම තමයි මේ relationship එක වර්ග දෙකකින් ඔයගලන්ට හම්බෙන්න පුළුවන් එකක් තමයි strong relationship එකක් අනිත් එක weak relationship එකක් right the strong relationship එකක් තියෙන්නේ strong entities දෙකක් අතර ඒක weak relationship එකක් වෙන්න පුළුවන් අවම වශයෙන් එක weak entity එකක් සම්බන්ධ වෙනකොට right හරි එතකොට සම්බන්ධතාවය වර්ග දෙකයි strong relationship එක උදාහරණයක් විදිහට අපි අරගත්තොත් අපිට සම්බන්ධතාවයක් අල්ලගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ වාක්‍ය කොටසකින්. right මම මෙතන උදාහරණයක් ලියන්නේ. right right එතකොට මෙතනදී මේ කියන විස්තර කිරීම ඇතුලේ අපිට හම්බෙනවා entities දෙකක් නේද එක්කෙනෙක් teacher කියන entity එක අනිත් එක්කෙනා student කියන entity එක මෙයාගේ relationship එක තමයි මෙන්න මේ ක්‍රියාපදය is teaching දැන් ඔයගලන්ට සිදුවීමක් දුන්නොත් සිනාරියෝ එකක් දුන්නත් ඔයා ඒකේ තියෙන entities සහ ඒ අතර තියෙන relationship අඳුනගන්නේ ඔහොම. නාමපද මොනවද තියෙන්නේ? නාමපද ඔයගලන්ට හම්බෙන්න පුළුවන් නැත්නම් nouns කියන ඒවා හම්බෙන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි entities වලට අදාළ nouns මෙතන වගේ. නැත්නම් attributes වලට අදාළ nouns. address, name, telephone number ඒ වගේ දේවල්. ඒත් ඒකෙන් ඔයා දක්ෂ වෙන්න ඕනේ entity එක මොනවාද attributes මොනවාද කියලා වෙන් කරගන්න. right ඒක සාමාන්‍ය දැනීමනේ. තනිව පවතින්න පුළුවන් ඒවා තමයි අපි entities කියලා ගන්නෙ. ඒගොල්ලන්ව විස්තර කරන දේවල් තමයි attributes කියලා අපි අරගන්නේ. එතකොට entities දෙකක් අතර සම්බන්ධතාවය විස්තර කරන ක්‍රියාපදය තමයි අපි relationship එක. නැත්නම් සම්බන්ධතාවය කියලා අඳුනගන්නේ. එතකොට මේක අපි ER diagram එකකට දැම්මොත් right ඔයගලන්ට ඒක අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මම ඔයගලන්ට කලින් කිව්වා අඳිනකොට entity එකක් අපි නිතරම අඳින්නේ ඒක වචනේ. right teacher and teacher students තිබ්බත් student කියලා තමයි අපි entity එක අඳින්නේ. එතකොට මෙතන ළමයි අද සෑහෙන කරදර එනවා මම දන්නේ නැහැ ඔයගලන්ගේ පැත්තටත් එහෙමද කියලා. is teaching එක diamond shape එකක් student ඔය විදිහට. අපි සිංහලෙන් ඇන්දොත් මේක ගුරුවරයා උගන්වයි
right ළමයි කනෙක්ෂන් එක දිගටම ඩිස්කනෙක්ට් වෙන තත්ත්ව වෙනවා ඔගොල්ලෝ මේක ඇඳ ගන්නකො මාව ඇහෙනව නේද ක්ලියර්ලි ඔය පැත්තට ඇහෙනවා සර්. හරි හරි මේක ඇඳ ගමුකෝ හරි ඉවරද ළමයි එක්කෙනෙක් ඉවරයි අනිත් අය අපි weak entity එකත් ඇඳගෙන disconnect කරමු ලබන සතිය අපිට ටියුට් එකත් එක්ක ප්‍රශ්නයක් try කරන්න පුළුවන් ඔබද ඉවරයි. හරි weak එක අඳිමු ඉවරයි. right weak relationship එක මේ වගේ අපිට ඒකට උදාහරණයක් ගන්න පුළුවන් right මෙතනදී සිසුන් භාරව දෙමාපියන් සිටී කියන එක අපි භාවිතා කරන සිදුවීමට අදාළව right ශිෂ්‍යයා කියන කෙනා strong entity එකක් දෙමව්පියා කියන කෙනා weak entity එකක් විදිහට මෙතනදී සලකන්නේ right එතකොට student strong entity එකක් parent
weak entity එකක්. ඒකට weak entity එක ඔයගලන්ට මතක ඇති අපි line දෙකකින් තමයි ඇදලා වෙන්නේ. right? එතකොට weak entity එකයි strong entity එකයි අතර තියෙන relationship එකත් අපි කියනවා weak කියලා. එයාත් දුර්වලයි කියලා අපි කියනවා. right? Sorry, මෙතන student R කියලා දෙන්න අවශ්‍ය නැහැ. Student belongs to parent. right? ඔන්න ඔය වගේ අපි relationship එකත් එතකොට line දෙකකින් තමයි ඇඳලා පෙන්නන්නේ. හරි හරි මේකත් ඇඳ ගන්නකො. නෑ හිතාරා ස්ට්‍රෝං එකට ලයින් දෙකක් එන්නේ නෑදුව ස්ට්‍රෝං එන්ටිටි එකක් අපි නිතරම පෙන්වන්නේ සිංගල් ලයින් වලින් වීක් එකක් තමයි අපි ඩබල් ලයින් වලින් පෙන්වන්නේ right එතකොට මේකේ ස්ට්‍රෝං එන්ටිටි එක ස්ටුඩන්ට් වීක් එන්ටිටි එක තමයි පේරන්ට් හරි එතකොට මේක ඇඳගෙන ඉවර වුණොත් ඔයගලන්ට ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන් අපි එතකොට ER diagram වල ගොඩක් දේවල් සාකච්ඡා කරලා ඉවරයි නමුත් තාම ER diagram එක ඇඳ ගන්න තව මේ රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් cardinality ratio කියලා කියන දේ ගැන කතා කරන්න ඕනේ. මේගොල්ලෝ 1 to 1 ද 1 to many ද many to many ද කියලා සම්බන්ධ කිරීමක් කරනවා මේ කියන භූතාර්ථවල. ඒක ගැන කතා බහ කරන්න ඕනේ. ඒ ගැන අපි ලබන සතියේ කතා බහ කරමු. ටියුට් එක මම ඉස්සරහ දවස් දෙක ඇතුළත නැනපෙතට ලැබෙන්න සලස්සනවා. එතකොට ගිහිල්ලා අරගන්න right ඊළඟ දවසේ එතකොට මේ වෙලාවටම අපි මුණ ගැහෙනවා right හරි ගිහිල්ලා එන්න එහෙනම් හැමෝටම good night මම මෙතනින් සෙෂන් එක end කරනවා මේක අඳින කට්ටිය ඇඳගෙන ලීව් වෙන්න ගැටලුවක් නැහැ හරි right okay thank you Nindra thank you Vihanga